ආයුබෝවන් සුබෝදෑසනක් වන්නට ප්‍රාර්ථනා කරනවා මාර්තු මාසයේ 20 ඉරිදා දවසේ අපේ හමුවීම. අදට අදාළව ජාතික පුවත්පත් විවිධ වූ වාර්තාවන් ගෙන එනකොට අපි බලන්නට සූදානම් වෙන්නේ එකින් එක අවධානය යොමු කරමින් කොහේ බැලුවත් විවිධ ගැටලු තමයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ අතර මේ ලංකාදීපය පෙන්වා දෙනවා ඒ පුවතම තවත් පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙනවා. විදුලි සැර වද්දන විදුලි බිලක් අපිට එන්න යනවායි කියලා. බිල වැඩි කිරීම ඉහළම ගණනකින් වෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. මාසික විදුලි බිල 650කින් හා අවමය 21කින් වැඩි කිරීමට උපරිමයේ 650කුත් අවමය 21කිනුත් ඒ අතර ප්‍රමාණයකින් වැඩි කිරීම සඳහා විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇති බව වාර්තා වන බව තමයි සඳහන් වෙන්නේ. මේ ඉරිදා ලංකාදීපය ඊළඟට සතියග අරුණ මේ පුවත අද වාර්තා කරන්නේ විදුලි බිල දෙගුණකින් ඉහළට ඒකකයට අය කළ 2.50 5.5කින් වැඩි වෙයි. ස්ථාවර ගාස්තුව රුපියල් 290යි. සෑම විදුලි ඒකකයකින්ම රුපියල් 13ක පාඩුවක් සිදුවන බැවින් විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි 14000ක අමතර ආදායමක් ලබා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන් වෙනවා. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය ලැබුණු බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාත් පිළිගෙන තිබෙනවා ප්‍රකාශ කරලා තිබෙනවා. යෝජනාවලිය අධ්‍යයනය කරලා සංශෝධන සහිතව අනුමැතිය ලබා දෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා. කියන්නේ බොහොම නුදුරේදී විදුලි බිල වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳව ඉගියක් තමයි මේ දකින්න ලැබෙන්නේ පුරෝකථනයක්. විදුලි බිල පමණක් නෙවෙයි ජල ගාස්තුත් ඉහළ යන බවට යම් යම් වාර්තා පහුගිය දින කීපය මුළුල්ලේම දකින්නට ලැබුණා. සියලු දේ ඉහළ යන අතරේ පසුගිය දින කීපයේ සිට කියවුණු පරිදි කිරිපිටි මිල මේ වන විට නිල වශයෙන් නිවේදන නිකුත් නොකරම වෙළඳපොළ තුල වැඩි වී ඇති බවටත් විවිධ වාර්තා දකින්නට ලැබෙනවා. එනවා ආනයනික කිරිපිටි මිල රුපියල් 540ට තිබුණු කිරිපිටි පැකට්ටුව රුපියල් 250කින් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 250කින් ඉහළ දාලා රුපියල් 790කට අලෙවි කරන බවටත් ඒ වගේම දේශීය කිරිපිටි රුපියල් 625 දක්වා ගණන් උස්සලා තියෙන බවටත් තමයි වෙළඳපොළ ආරංචි මාර්ගවලින් කියවෙන්නේ. නමුත් නිල වශයෙන් මේ පිළිබඳව නිවේදන නිකුත් කිරීමක් දැනට සිදුවන්නේ නැහැ. ඒ පිළිබඳව අපි වෙළඳපොළෙන් විමසනකොට වෙළඳපොළ දිහා අවධානය යොමු කරනකොට තමයි මේ ආකාරයේ ගණන් වැඩිවීම පිළිබඳව දකින්නට පවා ලැබෙන්නේ කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ ඇතුළුව දැන් මේ සතියග අරුණ පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තියෙනවා බිමින් යන බස්වලට උඩින් යන තෙල් පිළිබඳවත් සටහනක්. ඉන්ධන අර්බුදය හමුවේ ඛනිජ තෙල් සංස්ථාව විසින් ගුවන් යානා සඳහානය කළ ප්‍රමිතියෙන් උසස් තත්ත්වයේ ඉන්ධන පිළිබඳව සඳහන් කරමින් මෙට්‍රික් ටොන් 15000ක ප්‍රමාණයක් භූමි තෙල් මිලට ඉන්ධන පිරෝම්හල් වෙත බෙදා හැරලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ගුවන් යානා පංකා තෙල් හෙවත් ඇවුටා ගුවන් ටර්බයින ඉන්ධන නමින් හඳුන්වන ලබන මෙම ඉන්ධන තොගය පසුගිය වසර අවසානයේදී මේ රටට ගෙන්වලා තියෙනවලු. මේ ආදි වශයෙන් මේ දැන් තෙල් අර්බුදයක් ආහම එය අවුලෙන් අවුලට පත්වීමේ සිද්ධි ගණනාවක් පිළිබඳවත් පහුගිය කාලය මුළුල්ලේ දකින්නට ලැබුණා. ඒ අතරේ අදාළ ඇමතිවරුන්ගෙන් එහෙම මේ පිළිබඳව විමසද්දී සාමාන්‍යයෙන් අපට භූමියේ දකින්නට තිබෙන තත්ත්වයට වඩා ඇමතිවරු මේ තත්ත්වය දකින විදිහ වෙනස්. ඒ වගේම දැන් බලශක්ති අමාත්‍යවරයා අලුතින්ම කියන කතාව තමයි පෝලිං තියනවා. පෝලිං තියනවා. පෝලිං තියෙන තෙල් තියෙන නිසානේ කියලා තමයි එතුමා නම් ප්‍රකාශ කරන්නේ. ඊළඟට අපිට මේ තෙල් පිළිබඳව ගත්තහම මෞබිම පුවත්පතේ අද ඡායාරූප සටහනක්ද සහිතව දකින්නට පුළුවන්කම තිබෙනවා. ජවිපේ තරුණයෝ ජනපති කාර්යාලයේ වැටළු පසුගියදා ඔවුන්ගේ විරෝධය පිළිබඳව සමාජවාදී තරුණ සංගමේ විරෝධය පිළිබඳව ඡායාරූප සටහනක් ඉස්සරහැන්ම ඒ විරෝධය දකින්නට ලැබෙන්නේ ලංකා මේ තෙල්
සලකුණ හැබැයි ඒ වුණාට ඒ සලකුණේ කොටසක්ම නෑ බොහොම පැහැදිලිව දැක්කොත් ඔබට පෙනෙන්නට තියෙනවා. මේ ආදී වශයෙන් මේ පවත්නා තත්ත්වයන් පිළිබඳ විවිධ වාර්තාවන් අපට දකින්නට පුළුවන්කම තියෙද්දී තෙල් ගැන මොකද කියන්නේ කණි තෙල් සංස්ථාවේ සභාපතිවරයා. මේ ආදී වාර්තාවන් වෙතත් අවධානය යොමු කිරීම අපි වැදගත්. ඒ නිසා ප්‍රවෘත්ති විකාශයේ මොනවද ඒ හා සම්බන්ධව අඩංගු උනේ කියලා අපි දැන් බලමු. අපි කණිතෙල් නිධික සංස්ථාව පසුගිය දිනවල ප්‍රකාශ කළ පරිදි මේ මොහොත වෙනකොට අපිට රටේ සාමාන්‍ය පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සහ විදුලි බලය නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඉන්ධන දීවර ජනතාවට අවශ්‍ය ඉන්ධන සියල්ල නිසි පරිදි ලබා දීම කටයුතු ආරම්භ කරලා පවත්වාගෙන යනවා. මේ මොහොත වෙනකොට දිවයිනේ සෑම ප්‍රදේශයකටම අවශ්‍ය ඉන්ධන තොග අපි අපේ ප්‍රධාන ගබඩා සංකීර්ණයන්ගෙන් පිටත් කර හැරලා තියෙනවා. පෝලිම් ගත වීම අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. ඒ වගේම අපිට සපුගස්කන්ධ පිරිපහදුව හෙට දවසේ ඉඳලා తాවකාලිකව නතර කරන්න සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය බොරතෙල් නිසි පරිදි පවත්වා ගැනීම අපහසුතාවයක් මතු වුණා. සති 2ක හෝ 3කට ආසන්න කාලයක් අපිට වසා තබන්න වෙයි. ඒ අනුව අපිත් සමග තිබුණු ගිවිසුම් අනුව අපිට ලබා ගැනීම හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් අපි දීර්ඝකාලීන දින 160ක ණය පදනමක් යටතේ දීර්ඝකාලීන බොරතෙල් සැපයුම් ගිවිසුමකට අපි ඇතුළත් වෙලා තියෙනවා. ඒ ගිවිසුම හරහා අපිට ඉන්ධන බොරතෙල් ලබාගත් ගැනීම ආරම්භ කරාට පස්සේ කිසිදු බාධාවකින් තොරව අපිට පිරිපහදු පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කණිතෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා මේ පවත්නා තත්ත්වය පිළිබඳව දරන අදහස ඔය අතරේ ඉරිදා ලංකාදීපය බලනකොට අපිට දකින්න ලැබෙනවා භූමි තෙලුත් අහිමි අපි කියලා මේ වෙලාවේ බෝලි කෑන් තියාගෙන මහා දිග පෝලිමක ඉන්න සිද්ධ වෙලා තියෙන ජනතාව සියලු දෙනා නියෝජනය කරමින් කවි පෙළක් අනුරාධ හිරිපිටියගේ සම්පාදනය කරන්නේ මේ ඡායාරූපයට උපයා සොච්චබක් වෙහෙසි දහවලට රැයගත වෙන්නේ ඉන්ධන පෝලිම තුලට බත්පත ඉදෙන්නට ගිනි දැල් මදි ලිපට දුක් කඳුළුම උරුම කර දී ඇත අපට කියලායි සඳහන් වෙන්නේ. අතර කනගාටුදායක සිදුවීමුත් මේ තත්ත්වයන් තුල වාර්තා වෙනවා මේ පෝලිං ක්‍රමය තුල. ඇතැම් අය සිහිසුන්ව ඇද වැටුණු අවස්ථා පිළිබඳව යම් තැන්වල ඊළඟට විශේෂයෙන්ම මේ ස්ථානවල විවිධ අඩදඹර පිරෝම් හල් වල සේවකයින් සහ පාරිභෝගිකයින් අතර ඊළඟට පාරිභෝගිකයින් අතර ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයන් නිර්මාණය කරන තරමටම ජනතාවගේ මනස බොහොම ව්‍යාකූල තැනකට ඇද දමන තත්ත්වයකට මේ ගැටලු දැන් පත් වෙලා අවසానයි. ඒ අතරතුර අප අවධානය යොමු කරන්නට ඕනේ තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි මේ වෙලාවේ තවත් හිඟයක් ඇති වෙලා තිබෙනවා. කඩදාසි හිඟය. මේ කඩදාසි හිඟය නිසා අපි කලින් කතා කරා විදුලි බිල ඉහළ යාම පිළිබඳව. විදුලි බිල කීයකින් ඉහළ ගියත් බිලක්වත් ජනතාවට දෙන්න පුළුවන් වෙයිද කියන එක ගැටලුවක් වෙලා තියෙනවා. මුද්‍රණය කරන්න කඩදාසි නැතිකම නිසා. එපමණක් නෙවෙයි දරුවන්ගේ පාසල්වල විභාග කල් දමන්නට සිදු වෙලා තිබෙනවා. ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට කඩදාසි නොමැතිකම නිසා. ඉදිරියේදී දැඩි හිඟයක් මතුවේවියයි කියනවා ඩොලර් අර්බුදය නිසා. එතකොට මේ තත්ත්වයන් මැද කඩදාසි හිඟය හා සබැඳි වාර්තාවකුත් අප සතුව තියෙන නිසා අපි ඒකත් දැන් බලමු. මේ වචන ටික දරුවන්ට කොච්චර කරලා තියෙනවද කියලා දැන් පේනවා. අඩුම ගානේ විභාගයක් තියන්න කොළ ටිකක්වත් නැති රටක් බවට අද මේ රටපත් වෙලා. ඊයේ වාර්තා වුණා ඊටම සෝචනීය කරුණක්. ඒ තමයි බස්නාහිර පළාතේ පාසල්වල අවසන් වාර විභාගයේ පැවැත්වීමට කඩදාසි සහ අමුද්‍රව්‍ය විශාල හිඟයක් පවතින බව. බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් ඊයේ නිවේදනය කළේ 6, 7, 8 ශ්‍රේණි වර්ෂ අවසාන විභාගය සංශෝධනය කළ බවයි. මේ තත්ත්වයත් එක්ක 4, 9, 10, 11 ශ්‍රේණිවල වර්ෂ අවසාන ඇගයීම් විභාගය අප්‍රේල් නිවාඩුවෙන් පසුව පවත්වන්න තීරණය කරලා. ඒ කියන්නේ විභාගය කල් දාලා. මේ ප්‍රශ්නය ඉදිරියේදී තවත් බරපතල වෙන්න පුළුවන්. ඉදිරියේ පැමිණීමට නියමිත ආපොස සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න පත්‍ර අච්චු ගැසීමට වගේම පිළිතුරු පත්‍ර ලිවීම සඳහා වන අවශ්‍ය කොළ ලබා ගැනීමේදී විශාල ගැටලුවකට මුහුණ දීමේ පෙර ලකුණු දැන් පහළ වෙමින් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය අද නෙවෙයි අපි හෙට විසඳමු කියලා ඉන්නේ නැතුව ඉක්මනින්ම සොයා බලා විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බව බලධාරීන්ට මතක් කර සිටිනවා.
මෙය ඊතා බරපතල තත්ත්වයක් බවයි ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ. ළමයින්ට ඇගීමක් කරන්න බැරි විදියට මේ ආණ්ඩුවේ මේ අර්බුදය ළමයට ඇති කරලා තියෙනවා. ගුරුවරයාට ඇති කරලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේගොල්ලෝ කරන්නේ මොකද? ඊළඟ මැයි මාසේ විභාගෙ තියෙනවා. ඒ කියන්නේ මේ දරුවෝ ඊළඟ පන්තියට ගිහිල්ලා තමයි කලින් අවුරුද්දේ විභාගෙ කරන්නේ. 8 වසරට ගිහිල්ලා තමයි 7 වසරේ අවසාන වාර විභාගෙ කරන්න යන්නේ. මොකද්ද මේ විහිළුව? මොකද්ද මේ තත්ත්වය? ඇයි ආණ්ඩුව ළමයින්ට මේ තරම් පීඩාවට ලක් කරන්නේ? ළමයින්ගේ අධ්‍යාපනය මෙච්චර කඩාවට්ටන්නේ? ඉදිරියේ එන කඩදාසි අර්බුදය ගැන අපි සියත TV හරියටම මීට සති 2කට පමණ කලින් විශේෂ ප්‍රවෘත්තියක් ඔස්සේ තොරතුරු රටටම අනාවරණය කළා. බලධාරීන්ට ඇස් අරින්න කිව්වා. හැබැයි ඇත්තට නිදන් ඉන්න එකා කොහොම හරි ඇහැරවන්න පුළුවන්. ඒත් බොරුවට නිදන් ඉන්න එකා මොන යකෙකුටවත් ඇහැරවන්න බෑ කියලානේ කියන්නේ. ඒ වගේ තමයි අපේ බලධාරීන්. ගුරුවරු නම් වැටුප් මදි කියලා වර්ජනය කළා. දැන් බහණ්ඩ මිල වැඩිවීමට එරෙහිව ජනතාව පාරක් ගානේ හන්දියක් ගානේ විරෝධතාවේ. දැන් ඉතින් දරුවෝ මොකද කරන්නේ? විභාගෙ තියන්න කොළ නෑ කියලා පාරට බහින්නද? උද්ඝෝෂණය කරන්නද? දරුවෝ උපවාස කරන්නද? මේ දවස්වල අපේ පාලකින් තෙල් ගෑස් ඩොලර් ඉල්ලගෙන ලෝකෙ වටේම යනවනේ අත දික් කර. අනේ අපි නම් ඉල්ලන්නේ මහත්තුරුනේ ප්ලීස් බංග්ලාදේශයේ ඉන්දියාව නේපාලයේ චීනෙ හරි මොන හරි රටකින් ගෙනල්ලා අපේ ළමයින්ට විභාග ලියන්න කඩදාසි ටිකක් ගෙනත් දෙන්න. එක්සෑම් ඉක්මනට තියන්න එක්සෑම් ඉක්මනට තියනවට තමයි අපි කැමති. O level එක්සෑම් ඉක්මනට තියනවට තමයි අපි කැමති. නැත්නම් අපි පාඩම් කරලා තියෙනවත් අමතක වෙනවා. විභාග ඉක්මනට තියන්නකො. අපි විභාග තියනවට කැමතියි මාමේ. මම පාවසරේ ඉන්නේ. ඉක්මනට විභාගේ තියනවා නම් මම බොහොම කැමතියි. නැහැ ශිෂ්‍යත්ව විභාගේ ඉක්මනට තියනවා නම් මම කැමතියි. ඒ නිසා අපිට 6 පන්තියට ගිහින් වැඩියෙන් ඉගෙන ගන්නත් පුළුවන්. අපි විභාගේ කලිනවට කැමති නෑ. ඉගෙන ගත්ත දේවලුත් නරක වෙනවා. ඉක්මනට විභාගේ තියන්න තමයි ඕනේ. විභාගේ තිබ්බොත් නේ අපිට ඊළඟ පන්තියට යන්න පුළුවන්. විභාගයට කාලය යවන්න නැතුව ඉක්මනට තියනවට තමයි අපි කැමති. අපි කැමති ඉක්මනට එක්සම් තියනවා නම්. නැත්තම් පාඩම් කරපු එකත් අමතක කරනවා. විභාග ඉක්මනට තියනවට තමයි වැඩිපුර දරුවෝ කැමති. විභාග නිසි කලට පැවැත්වීම, ඒ වගේම මැතිවරණ නිසි කලට පැවැත්වීම රටක සාර්ථකත්වයේම නැත්නම් රටක ගමන් මඟ තීරණය කරන කාරණා බවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. දැන් මේ අතර මේ තවදුරටත් අර්බුද ගැටලු ගැන තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. නමුත් ඒ අතරේ අපි දිවයින ඉරිදා සංග්‍රහයේම දකිනවා අර්බුදයෙන් ගොඩ එන්න ඉන්දියාවේ සහාය ගන්න අලුත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වීම පිළිබඳව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමන් සමග මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සාකච්ඡා කරනු ලැබුවා පසුගියදා. ඒ අනුව තමයි ඩොලර් මිලියනයක ණය මුදලක් මෙරටට ලබා ගැනීම තහවුරු වන්නේ. ඒ අතරතුර හිටපු විපක්ෂ නායකතුමා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා IMF එකට ගිහිල්ලා විතරකුත් මදි වෙනවා මේ තියෙන ප්‍රශ්න විසඳා ගන්න කියලා. ඒකත් දිවයින ඉරිදා සංග්‍රහය ඇතුළත් වෙනකොට තවත් මේ බොහෝ ගැටලුත් මතුවලා තියෙනකොට අපි සතියක අරුණේ දක්වනවා සටහනක් පෝලිම් යුගය අවසන් කරන හැටි පිළිබඳව ලංකාවේ අංක 1 ව්‍යාපාරිකයා විදියට සලකන ධම්මික පෙරේරා මහතා දක්වන අදහස් මාලාවක් ඇතුළත් ලිපියක් විසක සෙනවිරත්න කරන ලද සාකච්ඡාවක් මේ පෝලිම් යුගය අවසන් කරන හැටි ධම්මික පෙරේරා හෙළි කරයි කියලායි එහි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් ඔහු ගැන යම් එකාසු කිරීමකුත් කරන්නට ඕනේ. මේ වන විට ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන ආර්ථික සභාව ආර්ථික උපදේශන සභාව නියෝජනය කරන සමාජිකයෙකු ලෙසද ධම්මික පෙරේරා මහතා හඳුන්වනු ලබනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු ආර්ථික කාරක සභාවේ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් ලබා දීමේ මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධව තමන්ගේ දැනුම අත්දැකීම් ඇසුරින් උපදේශනය සැපීම උන්ට පැවරී තිබෙන ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා. මෙහිදී කරුණු කීපයක් පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් අපට දකින්න ලැබෙනවා. ප්‍රධාන තේමාව බවට පත් වෙලා තියෙන මේ පෝලිං යුගය මේ වෙනකොට තියෙන ගෑස් තෙල් ඊළඟට මේ දිනවල මේ මිල වැඩි කිරීම එක කිරිපිටි මේ ආදී කොතෙකුත් පෝලිම් අපිට දකින්නට ලැබෙනවා. ඒක කලක මුළුල්ලේ ඉඳලා දැන් සාමාන්‍යකරණයට පවා ලක් වෙලා තිබෙනවා. ඒ අවසන් කරන හැටි පිළිබඳව ඔහු බොහොම පැහැදිලි පිළිතුරක් ලබා දෙනවා. මේ මුළු ප්‍රශ්නේම එකපාර විසඳ ගන්න බෑ. gediya පිටින් අරගෙන විසඳන්න පුළුවන් එකක් නෙවෙයි මේක.
කොටසින් කොටස අරගෙන විසඳ ගන්න තමයි වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා එකින් එකට අත තියන්න ඕනේ. ගෑස් විසඳ ගන්න අපිට යන්නේ කෙතරම් මුදලක්ද? ඒ මුදල වෙන් කරලා ගෑස් ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. එකින් එක යන්න ඕනේ කියන එක තමයි ඔහුගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. තව මේ සාකච්ඡාව තුළ පහුගිය දිනවල යම් අය හමුවීම පිළිබඳව එතුමාට සමාජ මාධ්‍ය තුළ එහෙම විවිධ මඩ ප්‍රචාර පවා පැතිර ගියා. ඒ හා සම්බන්ධව ආදී වශයෙන් ප්‍රශ්න කිරීම අපට දකින්නට පිළිවන්කමක් තිබෙනවා. ඊළඟට මේ පහුගිය කාලේ ආණ්ඩුව බදු පිළිබඳව ගත්තු තීරණ ගැන ආණ්ඩුව ආව ගමන් ව්‍යාපාරිකයන්ට විශාල බදු සහන් ලැබුණා, වැට් බද්දත් ඉවත් කළා. ඒකට පිළිතුර ඔව් ඒක රාජ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුවක්. ආර්ථිකයේ ලොකු පිම්මක් පනින්නයි එහෙම කළේ. නමුත් වැට් බද්ද අතහැරීමෙන් විතරක් බිලියන 450ක් රජයට අහිමි, මුළු බදු ආදායම බිලියන 600ක් අහිමි. මේ බදු යලි පනවන්න ඕනෑ කියලා තමයි ධම්මික පෙරේරා මහත්මයා කියන්නේ. මේ බදු යලි පනවන්න ඕනේ කියන සිතුවිල්ල එහෙම නැත්නම් අදහස් ඉදිරිපත් වෙන පළමු අවස්ථාවක් මේක නෙවෙයි. මේ අහිමි කරගත්තු බදු මුදල පිළිබඳව කතා කරන මුල් අවස්ථාවක් මේකත් නෙමෙයි. මීට පෙර ඉඳලා කතා වුණත් ඒ පිළිබඳව අපේ ආර්ථික විශේෂඥයින් ආර්ථිකය හසුරුවන්නන් අවධානය තවමත් යොමු කොට නැති බවත් සඳහන් කරන්නට ඕනේ. ඊළඟට මේ ඔහු පත් කර තිබෙන උපදේශනකාරක සභාව පිළිබඳවත් විවිධ විමසීම් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරතුරේදී ඔහු හිතන ආකාරයට අපේ ආර්ථික අර්බුදයෙන් මේ අපේ රට ගොඩ ගන්නට හදිස්සියෙන් විසඳා ගන්නට තියෙන්නේ මොන වගේ දේවල්ද කියන ප්‍රශ්න කිරීමම ඔහු කියනවා ප්‍රශ්න දෙකක් දැන් තියෙනවා. ණය වාරික ගෙවීම සහ රටේ දෛනික වියදම් දරා ගැනීම. එතකොට රට හොඳට තියෙන කාලෙත් වැඩිපුර ඩොලර් බිලියන 1.5ක් ණයට අරගෙන තමයි අපි බඩු ගෙන්නුවේ. දැන් ආනයන වියදම් සීමා කරලා තියෙනවා. ඒත් වසරකට ඩොලර් බිලියන 5ක් අපිට ඕනේ පෝලිම් නැතුව රට දුවන්න. ඒ කියන්නේ මේ තත්වයෙන් මිදෙන්න. දැන් ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් අපිට තියෙනවා. ඒක මාස 2.5ක් පෝලිම් නැතුව දුවන්න තියාගන්න පුළුවන්. ඒ අතරේ ණය වාරික ගෙවීම ගැන සාකච්ඡා කරන්නම වෙනවා. වාරිකය වෙනුවට පොලිය ගෙවන්න, ණය ගෙවන්න තියෙන කාලෙ දිගු කරගන්න වගේ දේවල් සාකච්ඡා කරන්න වෙනවා. මේ ධම්මික පෙරේරා මහතා කියන කාරණා වෙත මහ බැංකු ප්‍රධානීන්ගේ එහෙම නැත්නම් නැවතත් කියනවා නම් ආර්ථිකය හසුරුවන්නන්ගේ අවධානය යොමු වුණාද? මේක දේශපාලනිකමය වශයෙන්ුත් නිරන්තරව කියවිච්ච කාරණාවක්. විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදිය පිළිබඳව අවධානය යොමු කිරීම, තව සහන කාල ඉල්ලා සිටීම ආදී කාරණා වෙත අවධානය යොමු කිරීම වැදගත් වෙනවා කියලා. හැබැයි වර්තමාන රජයේ අපට දකින්නට නොලැබිච්ච තවත් තත්ත්වයක් තමයි ඔවුන් හැම විටම උත්සාහ කරනවා නිසි කලට ණය ගෙවීම. ඒ පිළිබඳව තර්කානුකූලව ආණ්ඩුව ඉදිරිපත් කරන කාරණාව තමයි නිසි කලට ණය ගෙවීම සිදු කළොත් තමයි අපට නැවත වතාවක් ණය ලබා ගැනීමේ තත්ත්වයක් උදා වෙන්නේ. නැත්නම් අසාදු ලේඛනගත කිරීම වලට නොයදීමේ හැකියාව ලැබෙන්නේ අපට රටක් විදියට නැත්නම් ජාත්‍යන්තරය හමුවේ අනනවන්නට සිද්ධ වෙනවා කියලයි. හැබැයි මේ වෙනකොට අප ඉන්න තත්ත්වය මොකක්ද කියන එක පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් මේ ධම්මික පෙරේරා මහතාගේ අදහස් දැක්වීම තුළ. ඒ වගේම අවසාන වශයෙන් මෙන්න මේ කාරණාවම පුට ගන්නවා. මේ අර්බුදය විසඳෙන්න කොපමණ කාලයක් යයිද කියලා ඔහුගෙන් විමසනවා. අපි කවදාද ඉක්මනින් වැඩ පටන් ගන්නේ? එදා ඉඳන් ප්‍රශ්න විසඳෙන දවස ඉක්මන් වෙනවා. බලන්න ඔහු දෙන පිළිතුර අපි කවදාද ඉක්මනින් වැඩ පටන් ගන්නේ? එදා ඉඳන් ප්‍රශ්නේ විසඳෙන දවස ඉක්මන් වෙනවා කියලා තමයි ධම්මික පෙරේරා මහත්මයා කියන්නේ. මේ පමණ වෙලාවක් මේ ලිපිය ඇසුරෙන් තමයි ඔහු දීපු පිළිතුරු ඇසුරෙන් තමයි උපුටා ගැනීම සිදු කරනු ලැබුවේ. ඔහු පමණක් නෙවෙයි මේ ආර්ථිකය පිළිබඳව හසුරුවන්නන් විශේෂඥයින් විවිධ මත ඉදිරිපත් කරමින් තිබෙනවා. උන්ගේ අදහස් ඉදිරිපත් කරමින් තිබෙනවා. අප මේ වෙලාවේ මොකක්ද කළ යුතු වන්නේ කියලා. විවිධ බඩු මිල ඊළඟට ඉදිරියේදී නියමිතව තිබෙන විදුලි බිල් ඉහළ දැමීම ආදිය පිළිබඳව අපි ඔබට තොරතුරු ඉදිරිපත් කළා. ඒ අතරතුර ජනතාව දැඩිවම පීඩා විඳින කාරණාවක් තමයි මේ සියල්ල වැඩි වෙනවා. හැබැයි Tamanගේ ආදායම වැටුප වෙනසක් වෙන්නේ නැහැ. වැටුපට තිබූ වටිනාකම, ආදායමට තිබූ වටිනාකම, මුදලට තිබූ අගය තව තවත් ක්ෂය වෙනවා, තව තවත් පහළට ගමන් කරනවා. මේ ඩොලර් අර්බුදය හමුවේ භාණ්ඩ මිල අතිශය ඉහළ
යාම හමුවේ. එතකොට තමයි උද්දමනයේ බලපෑම ජනතාවට බරපතල ලෙස දැනෙන්නට පටන් ගන්නෙ. ජනතාවට දැනෙන විදිහට උද්දමනය විස්තර කරන්න ඔය ආකාරයෙන් අපට පිළිවන්කම තියෙනකොට ඒ ආදී කාරණා පිළිබඳව විශේෂඥ මතයක් ඉදිරිපත් කරනවා. මේ රටේ පවත්න ආර්ථිකමය තත්ත්වය විශේෂයෙන් උද්දමනය ආදී තත්ත්වයන් පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා අපි බලමු එතුමා මොනවද කියන්නේ ප්‍රවෘත්ති වාර්තාවක ඊයේ මේ පිළිබඳව අඩංගු වුණා. අපි අපේක්ෂා කරනවා සමස්ත උද්දමනය 25%ක විතර ප්‍රමාණයකට ඉහළ ඇතයි අපේක්ෂා කරනවා. ඒ වගේම ආහාර උද්දමනය 30%ක් 35%ක විතර මට්ටමකින් ඉහළ ඇතයි අපේක්ෂා කරන්න පුළුවන්. අද වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ හිඟයක් ඇති කිරීම හා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ දැමීමක් අවිධිමත් අංශය තුල ඉතාමත් ප්‍රබල විදිහට දැක්නට ලැබෙනවා. මේ උද්දමනකාරී තත්ත්වය තවත් වට කීපයකින් ඉදිරි මාසවලදී ඉහළ යාමට නියමිතයි. විශේෂයෙන්ම ගෑස් විදුලිය හා අනෙක් අත්‍යවශ්‍ය වෙන භාණ්ඩ හා සේවාවල මිල ගණනුත් ඉහළ යතයි අපි අපේක්ෂා කරනු ලබනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රියංග දුන්සිංහ මහතාගේ මේ උද්දමනය සහ ඒ තුල පැන නගින ගැටලු පිළිබඳව අර්ථකථනය මේ ආදී කාරණා වගේම ආර්ථිකය පිළිබඳව දැන් අපිට කතා කරන්න වෙන්නේ මෙවැනි කාරණා. ඒ අතර රටේ දේශපාලනය ආණ්ඩුව මේ පවත්වාගෙන යන දේශපාලන ක්‍රමවේදය ඉදිරියේදී මේ තිබෙන තත්ත්වයක් බොහෝ වෙනසකට බඳුන් වේවිද දැඩි අස්ථාවර තත්ත්වයකට පත් වේවිද කියන සැකමතු කරන පුවත් පවා අද දවසේ මේ පුවත් වාර්තා තුළ අපට දකින්නට ලැබෙනවා. ඒ අතර ඉදිරියේදී සර්වපාක්ෂික සමුළුවක් ඇඳවීම පිළිබඳව ජනාධිපතිවරයා අවධානය යොමු කරත් ඒ සාර්ථක වැඩපිළිවෙලක් වේවිද? ඒ වෙත කාගේ සහාය හිමි වේවිද නැද්ද? මේ ආදී කරුණු ගණනාවක් තියෙනවා. දේශපාලනික මේ වශයෙන් වැදගත් වෙනත් කරුණු ගණනාවක් මේ ඇතුලේ තියෙනවා. අපි විරාමයක් අරන් එමු ඒ පුවත් වාර්තා බලන්න. යලිත් අපි අවධානය දෙමු පුවත් වාර්තාවන් වෙත. දිවයින ඉරිදා සංග්‍රහය ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ ආණ්ඩුවට ඇතුළෙන්ම තවත් කැරැල්ලක්. ආණ්ඩුවේ සරල බහුතරයත් අවදානමක කියලා අද වාර්තා කරලා තියෙනවා දකින්නට පුළුවන්. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ආණ්ඩුවේම මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩු විරෝධී දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර ඇත කියලයි එහි සඳහන් වෙන්නේ. එහි යම් අවස්ථා අපට පහුගිය දිනවල දකින්නට ලැබුණා. එහි මේ පුවත් වාර්තාවේ දිගුවක් අපට ඉරිදා ලංකාදීපයෙන් අද මුණ ගැසෙනවා. අපිටත් පාරට බහින්න බෑ. අපි ඉන්නේ ප්‍රශස්ති ගයන්න නොවේ. තෙල් ගෑස් නොදුන්නොත් පසු පෙළත් සටනට කියලා අද ලංකාදීප පුවත්පතේ වාර්තාවක අපට දකින්නට ලැබෙනවා. ජනතාව මුහුණ දී සිටින ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව වහාම ඉදිරිපත් කළ යුතු බවට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමක් කරයි. ජනතාව මුහුණ දී ඇති අර්බුදය හමුවේ පාරට බහින්නට නොහැකි තත්ත්වයක් Tamanටද උදා වී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායම මන්ත්‍රීවරු සහ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත පණ්ඩායක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විදිහට පසුපෙළ මන්ත්‍රීවරයෙකු විදිහට ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා තමයි සියලු දෙනා නියෝජනය කරමින් මෙලෙස අදහස් පළ කරලා තියෙන්නේ. ඊළඟට මේ මව්බිම පුවත්පත අද වාර්තා කරනවා මෙන්න මෙහෙම ඉහළ තැනකට ලද බුද්ධි වාර්තාවක් මෙයින් ඒ උපුටා දක්වමින් ගෙනෙන ප්‍රධාන සිරස්තලයක් මේ පාට පක්ෂ අභිබවන ජන කැරැල්ලක් අතලගයි කියලා. මේ වන විටත් බොහෝ තැන්වල ජනතා විරෝධය විටින් විට විවිධ අවස්ථාවන් හමුවේ පැන නගිමින් ඔඩු දුවමින් පවතින අවස්ථාවක්. එතකොට ඉදිරි කාලය තුල දේශපාලනික මේ වශයෙන් හෝ පාටපක්ෂ ભેදයකින් තොර වූ ජන කැරැල්ලක පෙරමග ලකුණු පහළ වෙමින් ඇති බවට තමයි මේ බුද්ධි වාර්තාව ප්‍රකාශ කරන බව මව්බිම පුවත්පත අද වාර්තා කරලා තිබෙන්නේ. මෙවැනි කාරණා හමුවේ අපිට තවදුරටත් මුණ ගැසෙනවා ඒ
පුවත්පතෙත් මේ කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාගේ අදහස් දැක්වීමකුත් පසුපෙළ මන්ත්‍රීවරු ඉන්නේ ප්‍රශස්ති ගායන නෙමෙයි මේ සියලු දෙනා එකතු වෙලා දැන් මේ වෙන වෙලාවෙ තිබෙන මේ අර්බුදයට විසඳුම් සෙවිය යුතු තත්ත්වයක් උදා වෙලා තිබෙනවා කියලා. කෙසේ වෙතත් මේ බුද්ධි තොරතුරු ආදිය පිළිබඳව අවධානය යොමු කරලා මොනවද කළ යුතු වන්නේ මොනවද නොකළ යුතු වන්නේ කියන කාරණා පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ අතරතුර දේශපාලනිකමය වශයෙන් ඉදිරියේදී මොන තත්ත්වයක් උදා වේද කියන එක පිළිබඳවත් අපට ප්‍රශ්න මතු කරන සැක මතු කරන කාරණා අද තවදුරටත් මුණ ගැසෙන බවක් කියන්නට ඕනේ. පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා මාලාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. ඉදිරි කාලයේදී සර්වපාක්ෂික සමුළුවක් ඇදවලා මේ පිළිබඳව මේ පවත්නා රටේ ගැටලු පිළිබඳව සාකච්ඡාවකදීම වඩා යෝග්‍යයි කියලා ජනාධිපතිවරයා පිළිගත්තා. ඒ අනුව 23 වෙනිදා සර්වපාක්ෂික හමුවක් පිළිබඳව නිවේදනය කරලා තිබෙනවා. හැබැයි දැනටමත් ජාතික ජනබලවේගයේ වැඩි පක්ෂය වර්ජනය කරන බව කියනවා. ඒ පමණක් නෙවෙයි අද වාර්තා අතර තියෙනවා විමල් සහ උදය සර්වපාක්ෂික සමුළුවට නෑ ලංකාදීප වාර්තාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වේ. දැන් මේ ඉල්ලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අන්තිමට මේ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරයිද කියලා තමයි කතා කරන වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් සහභාගී වෙනවා කියලායි තියෙන්නේ. මෙතුමන්ලා දෙන්න පමණක් නෙමේ වාසුදේව නානායක්කාර මැතිතුමා දිනුත් මේ සඳහා සහභාගී නොවන බව තමයි දැනට තිබෙන වාර්තාවල අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ අතරේ මව්බිම පුවත්පතේ තවදුරටත් වාර්තා අතර මැති ඇමතින් පිරිසක් ආණ්ඩුවෙන් යන්න තිබෙන සූදානමක් පිළිබඳව වාර්තාත් අද අපට මුණ ගැසෙද්දී වේදිකාවල කෑ ගහන්නේ නැතුව මේසෙට එන්නයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙලාවේ අනිකුත් දේශපාලන කණ්ඩායම් වලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා උපුටා දක්වමින් අද මව්බිම තවත් වාර්තාවක් ගෙනෙනවා. මේ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි අනාගතය පිළිබඳවත් වැදගත් වෙන පුවතක් අද අපට හමු වෙනවා. ඒ සතියග අරුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට චන්ද්‍රිකා ගැනීමේ සැලැස්මක් ඇති බව ඒ ජ්‍යෙෂ්ඨයෝ කීප දෙනෙක් ඒ පිළිබඳ අවධානය යොමු කර ඇති බව තමයි සඳහන් වෙන්නේ. මෙවැනි සියලු කාරණා හමුවේ ගත්තාම ඉදිරි දේශපාලනය කෙබඳු අතකට ගමන් කරාවිද දිශානතිය කෙබඳු වේවිද? ඔය අතරේ ලංකාදීපේ වාර්තා කරනවා ජවිපේ විරෝධතාව 23 වෙනිදා ජාතික ජන බලවේගයේ සංවිධානය කරන ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් නුගේගොඩදී 23 වෙනිදා පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන පසුගියදා සජබ කොළඹ වටලමින් විරෝධතාවයේ යෙදුණා. දැන් ජාතික ජන බලවේගය එන 23 වෙනිදා නුගේගොඩ දැවැන්ත විරෝධයක් පවත්වන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. 23 වෙනිදාම සර්වපාක්ෂික සමුළුවකුත් ප්‍රකාශයට පත් කරලා තිනවා. මේකයි වර්තමාන දේශපාලනයේ තත්ත්වය බවට පත් වෙන්නේ. මේ අතරතුර අපිට ඊයේ දවසේ තිබුණු තවත් විශේෂ අවස්ථාවක් එහි අදහස් දැක්වීම් පෙළක් දකින්නට ලැබුණා. ඒ තමයි අපේ රටට වගේම අපේ කලාපයට ලෝකයට පාරිසරික වශයෙන් ඉතාමත්ම වැදගත් භූමි භාගයක් වන ජාතික නාමල් උයන. එහි 31 වෙනි සංවත්සරයේදී තිබුණා පූජ්‍ය වනවාසී රාහුල ස්වාමින් වහන්සේ දිවි පරදුවට තබා දිවි හිමියෙන් 31 වසරක් මුළුල්ලේ රැකගත්තු ජාතික නාමල් උයන වඩාත් සුවිශේෂ වනවා. රෝස තිරිවානා නිධිය නිසාවෙන් මේක රටට වගේම කලාපීයමය වශයෙන් ගත්තොත් එහෙම දැවැන්තම රෝස තිරිවානා නිධියක් ලෙස තමයි සැලකෙන්නේ. නමුත් පහුගිය කාලයක් මුළුල්ලේ වනවාසී රාහුල ස්වාමින් වහන්සේට සහ ඒ පිළිබඳව කටයුතු කරන අයට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිද්ධ වුණා. මේ විවිධ පාර්ශ්ව වෙතින් ජාතික නාමල් උයන ආරක්ෂා කර ගැනීම සඳහා ඒ සියල්ල මැද 31 වෙනි සමරුව සමරන අවස්ථාවේ අපට දකින්නට ලැබුණා වනවාසී රාහුල ස්වාමින් වහන්සේ අගමැතිතුමාගෙන් එහෙම විශේෂ ඉල්ලීමකුත් කරනවා මේ රටේ පවත්නා තත්ත්වයන් ගැන ජනතාව ගැන තවත් පොඩ්ඩක් හිතන්නේ කියලා. මේ අදහස් දැක්වීම වෙත අපි දැන් යොමු වෙමු. ඒ අවස්ථාවේ මේ ජාතික නාමල් වෙන බහරව සිටින පූජ්‍ය වනවාසී රාහුල ස්වාමින් වහන්සේ දැක්වූ අදහස්. රටේ මිනිසුන්ට නම් ටිකක් අමාරුයි.
ටිකක් නෙමෙයි බොහොම. මම කියන්නේ ඔබතුමාගේ මම ඉල්ලන්නේ මේ වෙලාවේ ජාතියේ නාමයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා සියලුම ආගමික නායකයෝ සියලුම දේශපාලන පක්ෂ නායකයෝ කැඳවලා වට මේසයක් තියලා මේ ආර්ථික වැටලා තියෙන මේකට විසඳුමක් හොයාගන්න වැඩපිළිවෙලක් හදන්න. දැන් ওই ජනාධිපතිතුමාගේ උපදේශක මොකක්ද එහෙකුත් තියෙනවානේ හාමුදුරුවෝ එක්ක වෙලා ඒගොල්ලෝ කතා කරන්නේ ඇවිදින්න මේ ජනාධිපතිතුමාට සුදුහුණු ගාලා මේ අපේ ගොඩනැගිල්ල හදාගන්න මට වාහනේ හදාගන්න මට ඕවන්නේ කතා කරන්නේ නැහැ. මේ රටේ මේ මිනිසුන්ට කණ්ඩ නැහැ දෙයියනේ මෙන්න මේවා මෙහෙම කරපියව කියලා. මම මේ කියන්නේ ඇත්ත. මොනවද ගිහින් ඔය බෞද්ධ උපදේශක සභාවෙන් කරපු කෙන්ගෙඩිය සමා වෙන්න ඕනේ කාගේ හරි හිත රිදුනා නම්. හැබැයි තොප්පිය හරි නම් දාගන්න. ඒකේ මට ගැටලුවකුත් නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අපේ දැන් ඉන්න ලේකම්තුමා විෂයපතේට මම දන්නේ නැහැ මේ විෂයපතේ දන්නවද කියලා. අගමැතිතුමා මම මේ කියනේම හොඳට මතක තියාගන්න. කුඩම්මගේ සැලකිලි තමයි කරන්නේ ලේකම්තුමා. මම ගත්ත කෙන්ගෙඩියකුත් නැහැ. මට එයාට කරන්න පුළුවන් දෙයක්කුත් නැහැ. මෙයා කවුරුවක් කියන්නේ නැහැ. ඕකේ සර් යස් සර් ඕකේ සර් කියන එකනේ අපේ රටේ මිනිස්සු නිලධාරි ඔක්කොම කරන්නේ. මම ඒක කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. අවසානයේ ඔබතුමාට තමයි මේකේ ජාතිය අමතන්නේ මිනිස්සු හාමුදුරුවෝ. ඒ වනවාසී රාහුල ස්වාමින් වහන්සේ ජාතික නාමල්ලුවේනේ භාරකාර ස්වාමින් වහන්සේ දැක්වූ අදහස් 31 වෙනි සැමරුමේදී. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් දැක්වූ අදහස් වෙතත් අපිට අවධානය යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. අපිට සම්පත් ලබා දී තියෙන්නේ මිනිසුන්ගේ වගේම සත්වීන්ගේ පැවැත්ම වෙනුවෙන් බව අපි කියන්න ඕන. නමුත් මිනිසා තමන්ගේ දියුණුවත් එක්ක ඇලට දොලට ගාට වැලට සතා සිව්පාවට කර ඇති හානිය සුළුපට නොවන බව ඔබ දන්නවා. එසේ රැකගත යුතු ඓතිහාසික පුරාවිද්‍යා සහ පාරිසරික වැදගත්කමක් තියෙන ජෛව විවිධත්වයෙන් යුතු ඉතා වැදගත් පාරිසරික කලාප අප රටේ තියෙනවා. ඒවා රැක ගැනීම සඳහා කැප වෙලා ඉන්න පරිසරවේදිනොත් අපට ඉන්නවා. ඒ තමයි ගෞරවනීය වනවාසී රාහුල ස්වාමීන් වහන්සේ. ඒක හිමි නම. සංරක්ෂිත වනාන්තරයක් වන මෙම නාමල්ලුවේන වනවාසී පූජ්‍ය අපේ රාහුල මාහිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්යය මත ආරක්ෂා වෙලා තියෙනවා කිව්වොත් නිවැරදි. තමන්ගේ පණ රකින්නවා වගේ උන්වහන්සේ මේ නාමල්ලුවේන රැකගන්න. පොහොසත් තිරුවාණන් නිදියත් ආරක්ෂා කරන්න කියලා අපි දන්නවා. තම දිවි පරදුවට තියලා විවිධ අභියෝග තර්ජන මැද ඉටු කරන මේ ජාතික වගකීමට පරිසරයට ලැබී ලෝවැසි සියලු දෙනාගේ ගෞරවය හිමි විය යුතුයි. රජයක් ලෙස මේ සංවර්ධනය සඳහා යමක් සිදු වී යුතු නම් ඒ අප අනිවාර්යයෙන්ම ඉටු කිරීමට ක්‍රියා කරන බව මා මේ මොහොතේ මා සිහිපත් කරන්නේ ඉතාම සතුටින්. රජයක් ලෙසත් තමනුත් විශේෂයෙන් මේ රට පරිසරය පිළිබඳව අවබෝධයෙන් ඒ වගේම උනන්දුවෙන් උවමනාවෙන් කටයුතු කරන බව එලිසා ග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනකොට ඉරිදා ලංකාදීපේ මෙහෙම සටහනකුත් තියෙනවා. ඒ වාසුදේව නානායක්කාර ඇමතිතුමාගේ අදහස් දැක්වීමක් මහින්ද මෙහෙම වියවුල් තත්ත්වයක ඉඳීම මට නම් දරා ගන්න අමාරුයි කියලයි එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. මොනවද මේ පවත්න අවුල් වියවුල් තත්ත්වයන් කියන එක මේ විශේෂයෙන් එතුමා මතුකොට දක්වන්නේ ඇයි කියන එක පිළිබඳව වෙනම විමසිය යුතු කාරණාවක්. නමුත් අපි පොදුවේ දන්නවා මේ වෙලාව වෙනකොට සියලුම දෙනා දැඩි අසීරුතාවයකින් අපහසුතාවයකින් තමයි මේ කටයුතු පවත්වාගෙන යන්නේ රටේ කටයුතු මෙහෙයවමින් යන්නේ කියන එක. යතරේ නැවතත් අපිට ජාතික ජන බලවේගයේ නායක අනුරු කුමාර දිසානායක මහතාගේ අදහසක් විමුකුත් මුණ ගැසෙනවා. රටට දැන් ඕනේ අලුත් පාලනයක් හා අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයයි දැන් තිබෙන්නේ කියලා ඔහුගේ අදහස් දැක්වීමක්. මේ වෙලාවේ විරුද්ධව ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් උත්සාහ දරමින් ඉන්නවා බලය තමන් අතට පත් කර ගැනීම සඳහා තමන්ගේ වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරමින් ඔවුන් කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරේ ආණ්ඩු පක්ෂයෙන් කියනවා මේ වගේ වෙලාවක බොරදියේ මාළු බාන්නටත් ඇතැම් පිරිස උත්සාහ දරමින් සිටින බව. නමුත් ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම බරපතල ගැටුම් නිර්මාණය වී ඇති බවත් මේ අද දවසේ පත්තර ටික බැලූ පමණින්ම අපට අවබෝධ කරගන්න පුළුවන්. දැන් මේ සමගම මේ වඩාත් කතාබහට ලක්වෙන චරිතයක් තියෙනවා මේ වර්තමාන ආණ්ඩුව බිහිවීමේ තැන ඉඳන්ම ඥානක්ක කියන චරිතය. ඥානක්කගේ හෝටලේ අඬවසරයි කියලා අද ලංකාදීප පුවත්පතේ සියල්ලටම ඉහළින් ලංකාදීප නමටත් ඉහළින් වාර්තා කර තිබෙන්නේ අද දවසේ මේ පුවත. මේ ඥානක්කා කියන්නේ කවුද? මොකක්ද ඇගේ මේ හෝටලේ? ඈ සහ ආණ්ඩුව අතර තිබෙන සම්බන්ධය මොකක්ද? එහෙල බලධාරීන් ප්‍රධානීන් අතර තිබෙන සම්බන්ධතාවය
වටිනාකාමය මොකක්ද? ඇගෙන් වන සේවය මොකක්ද? ඇයට ලබා දී ඇති මොන දේවල්ද? මේ ආදී වශයෙන් විවිධ දේවල් සමාජය තුල කතා බහට ලක් වෙද්දී සමාජ මාධ්‍යයන් තුල හුවමාරු වෙද්දී තමයි මේ හෝටලය පිළිබඳව ලිපිය පළ කරනු ලබන්නේ අද ලංකාදීප පුවත්පත් තුල. අපි බලමු සවිස්තරාත්මක ලිපියක් ලෙස අනිවාර්යයෙන්ම පළ වී ඇති. මොකද මේ ගැන දැඩි කතා බහක් තිබෙනවා. මේ චරිතය පිළිබඳව වෙන දෙයක් තියා මෙහි සැලසුම පවා ඉදිරිපත් කරමින් තමයි ලංකාදීප ඇතුල් පිටුවේ මේ ගැන වාර්තා අපට දකින්නට ලැබෙන්නේ. ඒ ගැන විවිධ අදහස් දැක්වීමුත් රැසකුත් සමග අපි ලංකාදීප මේ ලිපියට තවදුරටත් යමු වුණොත් එහෙම ඇය පසුපස යන අයට අද උන සෙතක් නැත. හඳුන් පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා මිලියන 300ක් සමහර පුද්ගලයන් එන්නේ ශාස්ත්‍ර ඇසීමට නොවේලු. ඇය නමගිය ශාස්ත්‍රකාරියක් විදිහට තමයි බොහෝ දෙනා හඳුනාගෙන තිබෙන්නේ. ඒ ඉහළ පෙළේ ව්‍යාපාරික මට්ටමක් හොබවන බවත් සඳහන් වෙනවා. පන්සල රැකගන්න සිවිල් ආරක්ෂක බටහින් දෙන්නේ නැහැ. ඥානක්කගේ හෝටලය හදන්න හමුදාව දෙන්න පුළුවන්. තිවංක චේතිය රාජමහා විහාරයේ විහාරාධිපති රත්ගම සමිත ස්වාමීන් වහන්සේ එලෙස අදහස් දක්වනවා. ඥානක්කාගේ සහ පුතාගේ දුරකථන වලින් මේවා ගැන විමසුවට පිළිතුරක් නැහැ කියලාත් කියනවා. ඒ අතරේ යොද හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා හෝටලයක් හැදීමට නිලධාරීන් යොදාගත් බව මගේ කාර්යාලයට වාර්තා වී නැතිලු. වැව පුරවලා පිහිනුම් තටාකයේ වැවේ හදලලු කියලාත් සඳහන් වෙනවා. නුවර වැව ආශ්‍රිතව තමයි ඇගේ හෝටලය පිහිටා ඇති බව කියවෙන්නේ. මෙය අනන්තය තෙක් ගමන් කරේම නැත්නම් තෙරක් නොපෙනෙන ලෙසට මේ හෝටලයේ පිහිනුම් තටාකය වැව හා සම්බන්ධ වන පරිදි නිර්මාණය කොට ඇති බව කියවෙනවා. ඉන් වඩාත් ආකර්ෂණයක් ලබා ගැනීම හැබැයි සාමාන්‍යයෙන් අප පොදුවේ දන්නා පරිදි වැව් රක්ෂිතයක් වැව ආසන්නයේම තිබෙන්නේ වැව් රක්ෂිතයක මේ විදියට පිහිනුම් තටාකයක් ඉදි කරන්නට පුළුවන්. ඊළඟට මේ තටාකයේ ජලය වැව් ජලය හා මුසු වීම පිළිබඳව විවිධ තැන්වල කතා බහට ලක් වෙනවා. ඩොලර් නැතිව දන ගහපු හිටපු ඇමතිත් අනුරපුර ගිහින් කියලා වාර්තා කරනවා. හමුවන්නට ලංකාවටම සිමෙන්ති නැති වෙද්දි ඥානක්කගේ හෝටලයේ වැඩට සිමෙන්ති ලැබෙලලු කියලා තියෙනවා. වියලි කලාපයේ හැදෙන හඳුන් ශාක තෙත්බිමක සිටුවීම ගැටලුවක් කියලා පරිසරවේදී සජීව චාමිකර මහතා ඒ අතරේ පෙන්වා දෙනවා. ඥානක්කගේ දේවාලයට එන්නේ නැත්තේ නැව් සහ ප්ලේන් විතරයිලු කියලාත් වාර්තා වෙනවා. කාගේවත් කීමට හඳුන් පැළ සිටුවා නැහැ කියලා. ඒ අතරේ මේ සඳුන් පැළ සිටුවීම පිළිබඳ නැගින චෝදනාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් උදේ නානායක්කාර පිළිතුරු ලබා දීමකුත් දකින්නට ලැබෙනවා. ඊළඟට හෝටල් හදරන් නුවරවැව විනාශ කරනවා කියලා ලියාපදිංචි බලයලත් මිනින්දෝරු අජිත් මුණසිංහ මහතා මේ පිළිබඳව නගන චෝදනා ඇතුළු ඥානක්කා පිළිබඳ ලිපිය මෙන්න අපට අද දකින්න ලැබෙනවා. ඒ ආකාරයෙන් ලංකාදීප ඇතුළු පිටු වාර්තාවක. අපි තවදුරටත් මේ පුවත්පතට අවධානය යොමු කිරීමේදී කෝටි 48ක වියදමින් ලංවිම සේවකීන්ට වෛද්‍ය පරීක්ෂණ කිරීමක් පිළිබඳවත් අද පුවතක් දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් මේ වෙනකොට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්නේ කොයි වගේ තැනකද? විදුලිය සපයන්නේ ජනතාවට ඒකකයකින් රුපියල් 15ක පාඩුවක් විඳගෙන කියලා ජනතාවට විදුලි බිල වැඩි කරන්න ඒකත් 100ට බර ගානකින් වැඩි කරන්නට ඕනි කියලා සැලසුම් හදලා සැලසුම් මේ වෙනකොට මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරලා තියෙනකොට රුපියල් බිලියන 128ක ණය බරක් ඇති ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 45ක වියදමින් මණ්ඩලයේ සියලු සේවකීන් වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කිරීමට තීරණය කර ඇත කියලායි සඳහන් කරන්නේ. මේවා දකින අපට නම් හිතෙන්නේ මේ පිළිබඳව තීරණ ගන්න ඇත්තෝ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා ඉස්සෙල්ලා බලා ගන්න පුළුවන් නම් වඩා යහපත් නොවේද කියලා. ක්‍රිකට් ආයතනයේ කෝටි ගණනක ගැහිල්ලක් පිළිබඳව පුවතකුත් අද වාර්තා කරලා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් එම ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි දෝෂ දර්ශනයට කෝප් එකේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙලාලු. මැති සභේ ජලය විදුලිය අඩකින් අඩු කිරීමට නියෝග සියලු බල්බ LED කරයි. ජල පොකුණේ රටා මැවීමත්
නවතී. මේ වෙලාවේ බොහෝ දෙනා ජනතාව කියන්නේ අවශ්‍ය වන්නේ කැටයම් නොවේ. මේ වෙලාවේ අවශ්‍ය වන්නේ මූලික අවශ්‍යතා ටික හෝ ඉෂ්ට සිද්ධ කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්න ඒකයි කියලා යානුව මැති සභේත් වෙන වෙනස් වීම් පිළිබඳව වාර්තා කරනවා. හැබැයි ඒ වුණාට පහුගිය දවසක එළියට ආව මැති සභේ කෑම බිල එහෙම ජනතාව ඒ පිළිබඳව දරන මත දැනට මත් ඉදිරිපත් කරලා තියෙනවා. චීන ලංකා නිදහස් වෙළඳ කිවිසුමකට සූදානම් වීමක් පිළිබඳවත් අද වාර්තා ලංකාදීපය ගෙන එනකොට වාර්ෂික වැඩිවීම තවත් තෙමසකින් සිදු වෙලා බස් ගාස්තුව යලිත් 25%කින් ඉහළ යාමේ සූදානමක් පිළිබඳවත් වාර්තා තියෙනවා. ඊළඟට දිවයින ඉරිදා සංග්‍රහයට යමු වෙමු. එහි අපි මෙතෙක් උපුටා නොගත් වාර්තාවන් අතරේ ගුවන් සේවකයෝත් 28 වනදා සිට අකුරට වැඩ මීට පෙරත් එවැනි තත්ත්වයන් තිබුණා. නැවත වතාවක් වුණ අකුරට වැඩ කරනවා කියලා කියනවා. ඊළඟට අපට දකින්නට ලැබෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත 22 වනදා පාර්ලිමේන්තුවට කියන පුවතත් SLS නැතුව දුඹුරු සීනි ගෙන්නලා තිබෙන පුවතකුත් අද අපට දකින්නට ලැබෙනවා. ආණ්ඩුවට එරෙහිව සජබෙන් දින 10ක පාද යාත්‍රාවක් යාම පිළිබඳවත් ඊළඟට සතියක අරුණ පෙන්වා දෙනවා පසුගියදා සජබ දැක් වූ විරෝධතාවය ගැන IMF නියෝජිතයන්ට පේන්න සජබේ විරෝධතාවයේ මග වෙනස් කිරීමක් පිළිබඳව. ඒ කියන්නේ පෙර සැලසුම් වෙනස් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතව ලංකාවේ සංචාරය කරනකොට ඔවුන්ට දැනෙන්න මේ කටයුතු සිදු කළා. එහෙම නැත්නම් විරෝධය පෑවා කියලා තමයි එහි වාර්තා වෙන්නේ. ඊළඟට සපුගස්කන්ධ තෙමෙනි වරටත් වසයි පාඩුව කොටි 10ක් කියලා දෙවයින වාර්තා කරනවා. පුනරීන් සම්පූර්ණ ණයනතු ඉන්දියාවට දෙනවද කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව අද වාර්තා කරන ගමන් ඉන්දු ලංකා ආරක්ෂක ගෙවිසුම හින්දුස්තාන් ටයිම්ස් හෙළිකිරීම පිළිබඳවත් අද ආందోලනාත්මක පුවතක් ඉදිරිපත් කරන්න දිවයින ඉරිදා සංග්‍රහය. මේ අතරේ අපි අවධානය යොමු කරමු තවදුරටත් මව්බිම පුවත්පතට උපුටා නොගත් වාර්තාවන් වෙත. ඒ වාර්තාවන් අතර තිබෙනවා මාතෘ මරණ ගැන ලංකාවට WHO දුන් ඉලක්කයක් පිළිබඳව වාර්තාවක්. ශ්‍රී ලංකාවේ සිදුවන සජීවී දරුවපත් ලක්ෂයකට මාතෘ මරණ 34ත් අතර සංඛ්‍යාවක් වාර්තා වෙයි. එසේ සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව 2030 වන විට 16 දක්වා අඩු කර ගැනීම පිළිබඳව තමයි අපිට ඉලක්කය ලබා දී තිබෙන්නේ. ඉතිහාසයේ ඉදන්ම අප රටක් විදියට සෞඛ්‍ය පැත්තෙන් අධ්‍යාපනය පැත්තෙන් ඉතාම හොඳ ආකාරයේ දර්ශකවල තිබුණු රටක්. සාක්ෂරතාවයේ වේවා සෞඛ්‍යමය තත්ත්වයන් වේවා අප හොඳින් පවත්වාගෙන රටක්. මාතෘ මරණ ලදරු මරණ අඩු ඉලක්කයක අගයක පවත්වාගෙන ආපු රටක්. ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අපට ඉලක්කයක් ලබා දීලා තිබෙනවා තවදුරටත් අඩු කර ගැනීම සඳහා. ඊළඟට පොල් සංවර්ධනයේට හොරපාරෙන් ගත් 6ක් ගැන පරීක්ෂණයක් පොල් සංවර්ධන අධිකාරියට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමකින් තොරවම පුද්ගලයෝ 6 දෙනෙක් සේවයට අරගෙන තියෙනවා කියලා තවත් මේ කෝප් කමිටුව හෙළිදරව් කරන කාරණාවක්. ඊළඟට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු විසින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සිය පවුලේ සමාජිකයනුත් පිරිවරාගෙන තවත් නිලධාරීන් 3 දෙනෙකුත් එක්ක පොතුවිල් ප්‍රදේශයේ ට්‍රිප් එකක් ගිහිල්ලා මේ විනය පරීක්ෂණයක් කරන්න එහෙම නැත්නම් ඒ පිළිබඳ සොයා බැලීමක් කරන්න ගිය ගමනක් පිළිබඳව එතුමන්ලාත් බලන්න නැති ඉහළ අය පිටු රටවලත් මේ වගේ යනවා විවිධ සංචාර. ඉතින් ඒ නිසා අපිත් රට වටේ ට්‍රිප් එකක් ගිහින් ආවම මොකද කියලා කටයුතු කරපු අවස්ථාවක් පිළිබඳව වාර්තා කරනවා. අමරවීර වැලි ගොඩ දැමීමෙන් දුප්පතුන් ගොඩ දාන්නේයි. ගංගාවලින් වැලි ගොඩ දැමීමට අවසර දීමේදී දිස්ත්‍රික්කයක බලපත්‍ර වලින් අවම වශයෙන් 75%ක් එම දිස්ත්‍රික්කයේම අඩු ආදායම් ලාභීන්ට හිමිවන වැඩපිළිවෙලක්. ඊටාම ප්‍රශංසනීය වැඩපිළිවෙලක් විදිහට බැලු බැලමට පේන්නේ මේ තත්ත්වය. අපි බලමු ඉදිරියේදී කුමක් වෙනවාද කියන එක. එතුමා එහෙම අවධානය යොමු කරලා තියෙනවා. ඩොලරය අංශුව නිසා බෙහෙත් ගෙන්නන්න බය වෙලා ඒ නිසා බෙහෙත් මිල තවදුරටත් වැඩිවීමේ හැකියාව පිළිබඳව අද මව්බිම පුවත් වාර්තා පෙන්වා දෙනවා. ලංකාවේ පරිගණක අපරාධ දෙපාර්තමේන්තුවේ කම්පියුටර් නෑ වැඩි හරියක් අපරාධ කරන්නේ නයිජීරියානුවන්. පරිගණක අපරාධ පිළිබඳව සොයා බලන්න තියෙන තැනත් කම්පියුටර් නැති වෙනවා නම් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ගීතය තමයි අපිට මතකයට නැගෙන්නේ. එවැනි තැන් එකක් නෙමේ මෙවැනි තැන් පිළිබඳව මීට පෙරත් යම් ස්ථාන වාර්තා වෙලා තියෙනවා. කොමුණත් පරිගණක අපරාධ පිළිබඳව එන්නම පැමිණිලි වැඩි වෙන රටක් බව අපි අවධාරණය කරන්න ඕනේ. අපේ රට විශේෂයෙන් විදේශිකයින් මෙරට සිට සිදු කරන විවිධ චාවාරම් ඒ වගේම දේශීය වශයෙන් සිදුවන විවිධ චාවාරම් මේ පරිගණක අපරාධ මැඩලීමේ අංශයන් තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීමයි මෙවැනි තත්ත්වයන් නොවේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ ආදී විවිධ කාරණා තවදුරටත් අපිට හමු වෙනවා. ඇතැම් මේවා අපි කලින් උපුටා ගත්තා.
ගෙදර බතත් නැහැ, කඩේ බතත් නැහැ. ජනතාව හාමතේ කියලත් අද මව්බිම පුවත්පත මේ පවත්නා අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව වාර්තා කරනවා. සත්‍ය ගාරුණේ අතරේ තියෙනවා රසායනික ද්‍රව්‍ය හිඟවීමෙන් නඩු 7000කට DNA හරස්වීමක් පිළිබඳව ඊළඟට මූල්‍ය ආධාර ලබා දීමට ලංකාව සමග තවදුරටත් කතා කරමින් ඉන්නවා කියලා IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුටා දක්වමින් වාර්තාත් දවසේ දකින්නට පුළුවන්. අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ පඳුරට නොවහාවාටම වෛද්‍ය ශාන්තේ හෙට්ටිආරච්චිගේ අද දවසේ ඇත්ත පත්තරේ කවි පෙළ වෙත මේ කවි පෙළට පාදක වන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතරණගේ ප්‍රකාශයක් පුවතක් ගෝඨාභය යුගය අවසන් මීළඟ නායකයා බැසිල් ඔහු කාවන්තිස්ස රජු වගේ කියලා එහෙම කිව්වලු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ. වී අවසන්ලු යුගයක් ලෙස නොම සිතුව කී අය අමුතුවෙන් නැත හැඳිනිය යුතුව කේවට්ටයින් ඇති රටකට අඩු නැතිව කාවන්තිස්සලා උව කුමකට මතුව කියලා තමයි අහන්නේ. ඒ ගැන වැඩි කතා ඕනෑ නෑ හිතන්න ඔබට බාර කරමින් අපි හෙට නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා අද දවසේ අනිකුත් විශේෂාංග සමග ඔබට රැඳෙන්නට ආරාධනා කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.